ඒකේ කියනවා PQRS යන O කේන්ද්‍රය වෘත්තයක ඇති එකිනෙකට සමාන්තර ජායන් දෙකක්. වෘත්තයේ අරය 10 නම් PQSR දුර දීලා PQ දිගයි SR දිගයි දීලා තියෙනවා නම් ජායන් දෙක අතර දුර අහන්නේ පුතේ. ඒ කියන්නේ දැන් මෙහෙම ආහම මේ ජායන් දෙකක් මේ තියෙන්නේ. මේ දෙන්න අතර දුර අහන්නේ මේ දෙන්න අතර. හරිද? එතකොට මම කරන්න යන්නේ මෙහෙමයි පුතේ. මෙතන කේන්ද්‍රයෙන් මෙහෙම ලම්බයක් ඇඳ ගන්න. ඇඳහම මේ ජායන් හරියට දෙකට බෙදෙනවානේ පුතේ. ඊට පස්සේ අපිට පුළුවන් අරය ලකුණු කරලා පයිතගරස් සම්බන්ධය දාලා හදලා ගන්න පුතේ. හරි. ඔන්න මම ඔයාලට ඇඳපු රූපේ පෙන්නන්න. හරි. ඔය රූපේ මෙන්න මේ වගේ අපි රේඛා ඇඳගමු පුතේ. ඔතනින් ඔය රේඛාව ඇඳහම ඔයාලට පේනවා මෙන්න මේ දෙන්න අතර දුර එහානේ මේ ටික. දැන් ඒක එකපාර හොයන්න බෑනේ. මම මෙහෙම කරනවා. දැන් මෙහෙම ඇඳගාම මෙතන අංශක 90ක් වෙනවා. මේ PQ 12ක් කියලා දීලා තියෙන හින්දා 6 වෙන් වෙනවා ඕක හරියටම. ඊට පස්සේ අපිට දෙනවා පුතේ වෘත්තයේ අරය 10ක් කියලා. ඒ නිසා දැන් මම PQ වලින් මේ දිගෙන් ගන්න අගයක් මම අරය ඇඳ ගන්නවා OP. ඔන්න අපිට OQ අඳින්නත් තිබ්බා. හරිද? ඇඳලා ඉවර වෙලා ඔතන තියෙන ওই මම ලකුණු කරන ත්‍රිකෝණෙට පයිතගරස් සම්බන්ධය දාලා මේ පැත්තේ දිග ඔය x කියලා දාන දිග හොයා ගන්නවා පුතේ. හරි? right. වැඩේ පටන් ගමු බලන්න. ওই විදිහට ඇඳගම් බලන්න පුතේ. ওই විදිහට ලකුණු කරගමු. වෙලාව යනවා නම් ටියුට් එකේම ලකුණු කරගෙන පස්සේ අඳින්න ගන්න. කොහොම වුණත් රූපේ අඳින්න ඕනේ පොතේ. ඔය කියන එකෙන් x හොයාගමු අපි. ඔතන තියෙන ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාන්න. එතකොට පුතේ ඕකේ x හෙව්වොත් 10 වර්ගයේ සමානයි 6 වර්ගයේ දාන x වර්ගයේ එන්න ඕනේ නේ. 10 වර්ගය කියලා කියන්නේ 100යි. 100යි. 6 වර්ගය කියලා කියන්නේ 36යි. x වල වර්ග 36 මේ පැත්තට ගමු. 100 අඩු කිරීම 36 සමානයි x වල වර්ගයට. ඊට පස්සේ අඩු කළාම ඔයාලට ලැබෙවි 64ක් කියලා. x කියලා කියන්නේ එතකොට 64 වර්ගමූලය. ඒ කියන්නේ සෙන්ටිමීටර් 8යි. හරි. ඔන්න මම x හොයාගත්තා. ඔය කියන එක පාවිච්චි කරනවා. ඒ වගේම බලන්නකෝ SR කියන ජාය පාවිච්චි කරලා ඔයාලට බැරිද කියලා තව ආගයක් හොයාගන්න පුතේ.
අනිවාර්යයෙන්ම පුතේ විභාගෙට රූප අඳින්නම ඕනේ පුතේ. ජ්‍යාමිතිය ගණන්නේ මේවා. ඊළඟට පුතේ දැන් අපි අනිත් එක බලන්න ඕනේනේ. ඒතකොට ඒකට මම කරන්න යන්නේ දැන් අපිට ඕනනම් OR එහෙම නැත්නම් OS යා කරගන්න පුළුවන්. කොහොම හරි අරය දීලා තියෙන එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන වෙන්නේ. මම මේකේ OR යා කළා. යා කරලා යා කරපු ගාම පුතේ මෙතන මේ කෝණේ කොහොමත් අංශක 90යි. මම මේ ලකුණු කරන කෝණේ ඊළඟට මම මේ ලකුණු කරපු කහ පාටින් ලකුණු කරපු ත්‍රිකෝණය බලලා මේ දිග හොයාගන්නයි යන්නේ මම. එතකොට ඒකට දන්නවා අපි දිග මේ සම්පූර්ණ දිග SR දිග 16යි කියලා දෙනවා අපිට. එහෙනම් මෙයා 8යි මේ පැත්තේ යගේ 8යි කියලා වෙන් වෙනවා අපිට. එතකොට වෘත්තයේ ආරය 10යි. මේ මැද මේ චූටි දිග හොයා ගන්න පුළුවන්. ඒකට මම දා ගන්නවා y කියලා. හරිද? එතකොට මෙතන ඉඳලා මෙතනට දිග අපි x හොයාගත්තා. මෙතන ඉඳලා මෙතනට y හොයාගත්තා. ඒ දෙන්න අඩු කළා නම් එනවා මේ ජායන් දෙක අතර දුර. ඕකනේ කරන්න ඕනේ. right. ඔන්න ඔය ටික ලකුණු කරගෙන ඔතනින් හොයමු පුතේ y වල අගය. y වල අගය හොයන්න බලන්න. ඔයලා ඒ දෙන්න අඩු කරලා අපි ගමු පුතේ ජායන් දෙක අතර දුර. ඒකයගේ මම දාන්නම්. කොහොමත් වෙනවනේ කර්ණය 10නේ. 10 වර්ගය සමානයි 8 වර්ගය ධන y වර්ගය කියලා ලියවෙන්න ඕන. එතකොට අපිට පුළුවන් මේක හොයන්න පුතේ 10 වර්ගයේ 100යි 8 වර්ගයේ 8 වරක් 8 64යි y වල වර්ගය 64 මේ පැත්තට ගමු 100 අඩු කිරීම 64 සමානයි y වල වර්ගය අඩු කළාම 36යි y කියන්නේ 36 වර්ගමූලය 36 වර්ගමූලය 6යි. එතකොට ජායන් දෙක අතර දුර වෙන්නේ මේ දෙන්නගේ වෙනස. සෙන්ටිමීටර 8න් 6ක් අඩු කරනවා සෙන්ටිමීටර 2යි කියලා අපිට ලැබෙනවා. බලන්න පුතේ ඊළඟට අපිට තියෙන්නේ බව පෙන්වන. එහෙම නැත්නම් සාධනය කරන ගණන් කීපයක් තියෙන්නේ. අපි බලමු ටියුට් එකේ 13 වෙනි පිටුව. මේ ඔයාලගේ අභ්‍යාස වලින් මම තනින් තන තෝරලා ගණන් ටික අරන් තියෙන්නේ. හරි? අභ්‍යාස නැති ඒවාත් තියෙනවා සමහර ඒවා. හරි. ඒ 13 වෙනි පිටුවට එන්නකො බලන්න පුතේ. ඔය මාතෘකාවත් ලියාගමු. දීලා තියෙන ඔය ටියුට් එකේ තියෙන මාතෘකාවල් ලියාගන්න. ලියන්න මෙහෙම. වෘත්තයක කේන්ද්‍රයේ සිට ටිකක් දිග මාතෘකාවනේ. ටියුට් එක බලන් ලිව්වත් හරියි. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳින ලද ලම්බයෙන්
ජාය සමච්ඡේදනයේ වේ යන ප්‍රමේය භාවිතයෙන් ජාය සමච්ඡේදනයේ වේ යන ප්‍රමේය භාවිතයෙන් අනුක්‍රමයන් සාධනය කිරීම අනුක්‍රමයන් සාධනය කිරීම එහෙම කියලා බලන්න ඔතන දීලා තියෙන පළවෙනිම ගාන පුතේ පළවෙනිම ගාන බලමු ඒකේ කියනවා පුතේ අපිට මෙහෙම ওই විස්තර ටික දීලා OX සමානයි OY කියලා දාලා ඒක ලකුණු කරලාමයි තියෙන්නේ PQ RS දිගවල් දෙක සමානයි කියලා පෙන්වන්නලු ඒ කියන්නේ ওই ජායන් දෙක දිගින් සමානයි කියලා පෙන්වන්නලු අපිට පොඩි ඉඟියක් දෙනවා පුතේ OS හා OQ යා කරන්නලු අපි යා කරමු ඒක OS හා OQ යා කරන්න කියලා කියනවනේ එතකොට මේ ලම්බ කියලා කියනවා මේවා පැහැදිලිවම ලම්බ කියලා කියන්නේ පුතේ එතන මෙතන කෝණේ අංශක 90යි මේ y කෝණේ අංශක 90යි ඊළඟට එයාලා කියන නිර්මාණ දෙක පුතේ OS OQ යා කරන්න මොන කියන වැඩේ මං කරා දැන් මං කරන්න යන්නේ මෙහෙමයි මේ ත්‍රිකෝණ දෙක පුතේ අංග සම කරනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් නේ මොකද මේ දෙන්න අංශක 90යි මේ පාද දෙක දිගින් සමානයි කියලා කියනවා මේ නිල් පාටින් අපි ඇඳ රේඛා දෙක සමානයි මොකද මේ OS OQ කියන්නේ වෘත්තයේ අරය එහෙනම් ඍජුකෝණික ත්‍රිකෝණයක පුතේ කර්ණයයි පාදයයි සමාන මේ පාකෝපාහෙම නෙවෙයි පාකෝපානම් පාද දෙක මැද කෝණේ වෙන්න ඕනේ එහෙම එකක් නැහැ නේ මේකේ මේ දෙන්න කර්ණපා අවස්ථාවෙන් අංග සම වෙනවා කර්ණපා අවස්ථාවෙන් අංග සමයි කියලා කියන්නේ ys දිගයි xq දිගයි සමානයි හරිද ys දිගයි xq දිගයි සමානයිනේ කර්ණපා අවස්ථාවෙන් අංග සමන ඊට පස්සේ ඉතුරු ටික අපිට ගන්න පුළුවන්කම තියෙනවා මොකද දැන් මේ ජාය සමච්ඡේදනයේ වෙනවා කියලා කියනවනේ අඳින ලම්බේ එතකොට ඒ දිගවල් දෙක සමාන නම් අපිට ජායන් දෙක සමානයි කියන්න තොරතුරු තියෙනවා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔය ත්‍රිකෝණ දෙක ඔය පෙන්ලා තියෙන ත්‍රිකෝණ දෙක අපි අංග සම කරගෙන ඉමු. හරිද? එතකොට පුතේ මේවා අංග සම කරනකොට ත්‍රිකෝණික ත්‍රිකෝණවල කියලා මුලින්ම ලියන්නත් පුළුවන්. එතකොට එකපාර යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අංශක 90 බව කියාගෙන හිමීට ලියන්නත් පුළුවන් සාමාන්‍යයෙන් අපි ලියන විදිහට. හරි. ඔන්න රේඛා දෙක අඳින්න මම මේ රූපය අයින් කරනවා මෙතනින්. මම ගන්නවා පුතේ මෙහෙම. O XQ හා OYS ත්‍රිකෝණ වල මොකද අංශක 90 කියලා දීලා නැහැ අපි ලියා ගන්න ඕනේ නේ ඒ නිසා ඔහොම ලියනවා ඊළඟට මම ලියනවා OXQ වල ගෲපෙත් එක බලන්න සමානයි OYS මෙහෙම දැම්මහම කෝණය හොඳේ මේක සමානයි පුතේ අංශක 90 අංශක 90 මොකද හේතුව අපිට කියනවා මේකේ
ලම්බ දෙකල්ලු අදින්නේ. ලම්බ දෙකක් නම් අදින්නේ අංශක 90යිනේ. දත්තේ කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ලම්බ බව ලියන්නත් පුළුවන්. මේක අපිට කියනවා OS PQ ලම්බකයි OY SR ලම්බකයි. ඉතින් විස්තර ලියනවට වඩා ලේසි දත්තේ කියලා ලියන්නේ. 90 දීලා තියෙනවා අපි ලම්බකයි කියලා දුන්නාම හරිනේ. ඊට පස්සේ මම ගන්නවා පුතේ OX දිගයි OY දිගයි සමානයි. ඒකත් අපිට සමාන බව දීලා තියෙනවා. දත්තය එහෙම නැත්නම් දී ඇතුළේ. ඊළඟට අපි ඇඳගත්ත OQ රේඛාවයි OS රේඛාවයි සමානයි. ඒක වෘත්තයේ අරයි. එම නිසා මම කියනවා පුතේ OXQ කියන ත්‍රිකෝණය අංග සමයි OYS ත්‍රිකෝණය කර්ණපා අවස්ථාව යටතේ. හරිද? කර්ණපා අවස්ථාවෙන් මේ දෙන්න අංග සම. අංග සම නම් අපිට කියන්න පුළුවන් පුතේ එම නිසා XQ දිගයි හරිද? XQ දිගයි YS දිගයි සමානයි. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. දැන් පුතේ මේ රූපයේ අපි පෙන්නවා මෙන්න මේ දිගවල් දෙක සමානයි. මේ පැත්ත දෙක සමානයි පුතේ. එතකොට මේ PQ රේඛාවෙන් භාගයක් තමයි හරියටම මේ XQ කියලා කියන්නේ. ඇයි මේකේ අපිට ලම්බයෙන් දහම දෙකට බෙදෙනවා කියලා කියනවනේ. මේ පැත්ත මේ කෑල්ල පහ නම් මේ පැත්තේ කෑල්ලත් පහම වෙනවා. එහෙමනේ වෙන්නේ. දැන් මේකේ තේරුම අපි මෙයා පහ නම් මෙයා පහයි කියලා ඔප්පු කළේ. එහෙනම් ඉතින් මේ පැත්තත් පහයි මේ පැත්තත් පහයිනේ. මේ ඔක්කොම. ඒතකොට මේකේ දිග 10යි මේකේ දිග 10යි. එහෙම එකක් නෙවෙන්නේ. දැන් ඕක ගලපලා ලියා ගන්නයි ඕන වෙන්නේ අපිට. මම ලියනවා මෙහෙම. මම ලියනකොට දැන් මට ඕනේ PQ-ට සමාන කරගන්නනේ. මම ගන්නවා මේ XQ කියලා කියන්නේ ඇත්තටම භාගයයි PQ නේ. XQ කියලා කියන්නේ PQ වලින් භාගයක්. ඊළඟට YS කියලා කියන්නේ පුතේ එතන තියෙන සම්පූර්ණ ජායය. ඒ කියන්නේ SR කියන ජායෙන් එහෙම නැත්නම් RS කියන ජායෙන් භාගයක්. බැරි. ඒ පුතේ සමච්ඡේදනය වෙනවනේ. එහෙම නැත්නම් එහෙම කියලා දැන් මම කරන්න යන්නේ මෙතන දාගන්නවා භාගයයි PQ. මෙතනට දාගන්නවා භාගයයි RS. දල දෙකේ ඉලක්කම අයින් කරලා දානවා. එහෙම නැත්තම් පුතේ අපි ඊට වඩා ලේසියෙන් කරන්න පුළුවන් මෙහෙම. මම මේක දෙකෙන් ගුණ කරනවා. එම නිසා මේ සමාන එකක් දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න පුළුවන් නේ පුතේ. 2xq සමානයි 2yx. මේකට හේතුව ඕනේ නැහැ. දෙපැත්තම දෙකෙන් ගුණ කළා. හරිද? ඊට පස්සේ පුතේ 2xq කියලා කියන්නේ xq වගේ දෙගුණයක් කියලා කියන්නේ pq නේ. මෙයා වෙනුවට දානවා pq. එතකොට ys වගේ දෙගුණයක් කියලා කියන්නේ rs නේ. ඒක ලේසියට වඩානේ rs. කොහොම ලියාගත්තා නම් හරි පුතේ. කොහොම හරි ගලපලා උතන්ට ලියා ගන්නයි ඕන වෙන්නේ. හරි ලියමු බලන්න. හේතු ලියන්න ඕනේ නැද්ද කියලා අහනවා පුතේ. මේවට හේතු ලියන්න ඕනේ පුතේ. මේ දැන් මේක මම මෙහෙම ලියාගත්තා. ඒක ලේසියට. දැන් මේක දෙගුණේ ලියන්න හේතුවක් ලියා ගන්න ඕනේ නැහැ නේ පුතේ. එහෙනම් දෙගුණේ කිව්වට පස්සේ කොහොමත් වැඩේ හරි. මොකද හේතුව මෙතන ඕන හේතුව ලියන්න පුළුවන් පුතේ. කේන්ද්‍රයේ සිට අඳින ලම්බයෙන්
ජාය සමච්ඡේදනය වෙන නිසා. ඇයි පුතේ? ඒ හින්දානේ මේකේ දෙගුණේ ආවේ. අන්තිම එකට ඔන්න හේතුවක් ලියන්න. පුළුවන් ඒවට හේතු ලියනවා. කේන්ද්‍රයේ සිට ඇඳි ලම්බයෙන් ජාය සමච්ඡේදනය වෙනවා. ඒක තමයි අපිට එහෙම ගන්න පුළුවන්. මේ දෙගුණේ ලියාගෙන ගන්න පුළුවන් උනේ ඒ නිසා. ඊළඟ ගන්න රූපයක් එහෙම අඳින් පුතේ ඔක ලියාගෙන ඉවරලා මම මෙතනින් පොඩි රූපයක් ඇඳ ගන්නම්. ඔයාලට විස්තර පෙන්නන්න ලේසියට. මේකේ තියෙන ඒවා ටික පුතේ අපි ලකුණු කරගමු. Ax සමානයි cy. එහෙමනම් BAC කියලා කියන්නේ මෙතන මේ කෝණය පුතේ. BCA කියන්නේ මේ කෝණය. මේ දෙන්න සමානයි කියලා සාධනය කරන්න. ඔක්කොම ඔන්න මේකේ ලකුණු කරලා තියෙනවා හැම එකම පුතේ. දැන් ඕකේ මම පෙන්න ගන්න හදන්නේ කොහොම හරි AB දිගයි BC දිගයි සමානයි කියලා. ඒ දෙක සමාන වුණොත් හරිනේ. AB දිගයි BC දිගයි සමාන කරගත්තොත් හරි. දැන් ඕකේ ගන්න පුළුවන් පුතේ අපිට ලේසියෙන්ම මෙන්න මෙහෙම දේවල්. දැන් මෙතන අංශක 90ක් නේ. අපිට කියනවා මේ ඇඳලා තියෙන්නේ ලම්බ. ලම්බ නම් පුතේ මෙතන දැන් මේ x වලගේ අංශක 90යි කියන්නේ මේ AB දිග හරියට දෙකට බෙදෙන්න ඕනේ. මේ පැත්තේ දිගයි මේ පැත්තේ දිගයි සමාන වෙන්න ඕනේ. ලම්බයක් ඇඳාම දෙකට බෙදෙනවනේ. ඒ වගේම පුතේ මේ පැත්තෙත් මේ y අංශක 90 හින්දා මේ දිගවල් දෙක සමාන වෙන්න ඕනේ. ඒතොරේ වෙන විදිහක් කියනවා නම් මම මේ ඉරි ගහලා තියෙන කෑලි හතරම දිගින් සමානයි. දිගින් සමානයි කියන්නේ පුතේ එතකොට AB දිගයි BC දිගයි සමානයි. ඕක තමයි කියන්න යන්නේ.
ලොකු ත්‍රිකෝණය ඊට පස්සේ ওই දිගවල් දෙක සමානයි කියලා කිව්වහම මම මේ පෙන්වන ත්‍රිකෝණය පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් ඒ කෝණයයි C කෝණයයි සමාන වෙනවා කියලා. ඕක තමයි කියන්න හදන්නේ. එතකොට පුතේ මම මේකේ මෙතන මේ පොඩි රූපයක් ඇඳගත්තා ඔයාලට පැහැදිලි කරන්න ලේසියට මෙතනින් ගන්නවා වෙන්නේ හරි මම ගන්නවා මේ දිගයි මෙතන දිගයි සමානයි කියලා ගන්නවා හේතුව මේ ABOX ලම්බකයි පුතේ ලම්බ හින්දා මේ ජායේ සමච්ඡේදනය වෙනවනේ මුලම මම ගන්නවා පුතේ AX දිගයි XB දිගයි සමාන හේතුව එක්ක ලොකු ප්‍රමේය ලියන්න ඕනේ එහෙම නැත්නම් කෙටියෙන් අපිට ලියන්න පුළුවන් AB ලම්බකයි OX නිසා ලම්බ හින්දා තමයි ওই දිගවල දෙක සමාන වෙන්නේ හරිද ඒ වගේම මම ගන්නවා මේක පුතේ මේ දිගවල දෙක සමානයි මේ දිගවල දෙක සමානයි මේ CY දිගයි YB දිගයි සමානයි YB දිගයි සමානයි ඒ පැත්තේ හේතුව BC ලම්බකයි OY නිසා හරිද දැන් පුතේ ඔය කෑලි හතරම සමානද අපිට ගානේ දීලා තියෙනවා මේ දිගවල දෙක සමාන බව පුතේ ඒකේ තේරුම මෙයා පහ නම් මේ පැත්ත පහ නම් මේ පැත්තත් පහයි කියන එකනේ තේරුම එතකොට පුතේ මේකත් පහයි මේකත් පහයි මේ දිග 10යි මේ දිග 10යි එහෙම එකක් නෙවෙන්නේ හැබැයි ඒක කියන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කියන්න වෙනවා අපිට AX සමානයි CY කියලා පුතේ නැත්තම් ගන්න බෑනේ මේ දෙක අසමානව ලියන්න බෑනේ ඉතින් මම මෙතන මම ගන්නවා AX සමානයි CY එහෙම එකක් දීලා තියෙනවා අපිට දත්තේ හරිද ඒ හින්දා එම නිසා අපිට කියන්න පුළුවන් දැන් ඔය කියන විදිහට පුතේ දැන් සරලව ගත්ත හැකි මේ පාද ටික ඔක්කොම සමානයි පාද ටික ඔක්කොම සමාන හින්දා AB දිගයි BC දිගයි සමාන වෙනවා හරිද ඔය ගන්න ලියාගත්තා නම් ඇති එහෙම සමානයි කියන්නේ අපි ගන්නවා එහෙම වෙන හින්දා ඔය කෝණ දෙක සමානයි පුතේ BAC කෝණයයි BAC කියන්නේ මේ කෝණයනේ ඒකයි ACB කෝණයයි නැත්නම් BCA කෝණයයි සමාන වෙනවා හේතුව සමාන පාදවලට සම්මුඛ කෝණ එහෙම නැත්නම් සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය කැමැති කල් ලියන්න පුළුවන් මම මෙහෙම ලියනවා සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන පාදවලට සම්මුඛ කෝණ ප්‍රශ්නයක් අහනවා පුතේ AX සමානයි CY කියලා කියන්නේ කොහොමද කියලා. පුතේ කියන්නේ අපිට දීලා තියෙනවා නැත්නම් කියන්න බෑ ඒක. බලන්නකෝ ගානේ කියනවා අපිට AX සමානයි CY නම් කියලා. එහෙම නැති වුණොත් නම් ගන්න බෑ ඒක. හරි.
ඊට පස්සේ අනිත් ගාන රූපයක් අඳින් බලන්න පුතේ. රූපය ඇඳලා පොඩි රූපයක් නෙමෙයි. සාධනය කළ යුත්තත් මම ලියන්නම්කෝ. අපිට කියනවා පුතේ මේකේ OXBY සමචතුරාශ්‍රයක් බව පෙන්වන්න. සමචතුරාශ්‍රයක් කියලා කියන්නම් පුතේ අපි කියන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. එක තමයි මේකේ හැම කෝණයක්ම අංශක 90 බව කියන්න ඕනේ. ඊළඟට අනිත් එක මේ පාද හතර සමානයි කියලා කියන්නත් ඕනේ. නැත්නම් සමචතුරාශ්‍රයක් වෙන්නේ නැහැ නේ පුතේ. අංශක 90 බව කියන එක නම් එච්චර අමාරුවක් නැහැ පුතේ. අංශක 90 කියා ගන්න හරිය ලේසි. අපිට ගන්න පුළුවන් අංශක 90යි කියන්නේ දැන් මේ බලන්නකෝ. මේ ජායේ මධ්‍ය ලක්ෂයට ඇඳලා තියෙන්නේ පුතේ. මධ්‍ය ලක්ෂයට. මධ්‍ය ලක්ෂයට ඇඳලා කියන්නේ මෙතන කෝණේ අංශක 90. ඊළඟට මේකෙත් මධ්‍ය ලක්ෂයෙන් ඇඳලා තියෙන්නේ. මේ කෝණෙත් අංශක 90. ඒ දෙක හරි පුතේ. ඊළඟට මෙයා 90යි මෙයා 90යි මෙයා 90යි නම් පුතේ මේ හතර දෙනාගේ එකතුව 360යි. 360 මේ කට්ටිය අඩු කරලා බලන්න. ඒ ශීර්ෂයේ ඕවල කෝණයක් අංශක 90ක් එයි. අංශක 90 ප්‍රශ්නයක් නැහැ. ඒක හරි. දැන් අපි කොහොම හරි කරලා මේකේ මේ පාද ටික සමානයි කියලා කියාගත්තා නම් හරි පුතේ. හරි. බලමු මේ රූපය ඇදගෙන පොඩි උත්සාහයක් කරන්න පාද ටික සමානයි කියා ගන්න මොකක් හරි ක්‍රමයක් තියනවාද කියලා බලන්නකෝ. ඔව් අංග සම කරලා බැරිද අහනවා. පුළුවන් පුතේ මොකක් හරි කමන්නේ. මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරලා පාද ටික සමානයි කියාගත්තොත් හරි. විනාඩියක් දෙන්නම් උත්සාහ කරන්න පුළුවන්ද කියලා බලන්න. AOC යා කරමුද කියලාත් අහනවා. AOC යා කරන්නත් පුළුවන් පුතේ. එහෙම නැත්නම් OB යා කරගන්නත් පුළුවන් නේද බලන්න. මට එකක් හදලා එවලා තියෙනවා. පොඩක් බලලා කියන්නම්.
හරි බලන්නකෝ පුතේ. දැන් හරියට එවනවා උත්තර. පුතේ දැන් මම මෙහෙම කරන්න යන්නේ. ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. මේ දෙන අංග සම කරන එකේ ප්‍රශ්නයක් නැහැනේ. ඊට පස්සේ තව පොඩි දෙයක් මේකට එකතු කරන්න හදන්නේ මම. මේ අංශක අණුව කියන එක නිකන් හේතු කියනවා මේ ලම්බක හින්දා මේ මධ්‍ය ලක්ෂයට ඇඳලා තියෙන නිසා කියලා කිව්වහම ඇති ඈ. මේකේ ඊළඟට මම කියන්න යන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයාලා දැන් අංග සම කරලා මේ පාද දෙක සමානයි කියලා කියන එක හරි. දැන් පුතේ මෙයයි සමාන වෙන්න ඕනේ නේද? එතකොට මෙයයි සමාන වෙන පාද හතරම සමාන වෙන්න බෑ. ඊළඟට මම මෙහෙම කියනවා. දැන් මෙතන අංශක 90යි පුතේ අංග සමින්දා මම මේ ඩොට් එක තියෙන කෝණ දෙක සමාන වෙන්න ඕනේ. අංග සමානයි. සමානයිනේ මේ දෙක. එතකොට මෙයා 45යි මෙයා 45යි කියලා යනවා ගන්නනේ. දැන් මෙයා 45 වුණාම මෙයා 90යි මෙයාත් 45යි. කොහොමද? එතකොට මේ කෝණ දෙක සමානයි කියන්නේ මේ දිගයි සමානයි. එහෙම වෙන්න ඕනේ නේද? ඊළඟට දැන් මේ පැත්තත් 45 නේද? මේ දිගයි සමානයි. අන්න ඒකනේ වෙන්න ඕනේ. එතකොට මේ පාද හතරම සමානයි නේ. ඊළඟට කෝණ හතර කොහොමද සමානයි? කෝණ හතරෙන් පුතේ මේ කෝණ තුනක් සමානයි කිව්වහම කොහොමද අනිත් එක සම 90 තමයි. ඉතින් අනිත් එක හොයන්න දෙයක්වත් නැහැ. ඒ හින්දා මෙයා සමචතුරස්‍රයක් වෙනවා. හරි. ඕක තමයි මම කියන්න හදන්නේ පුතේ. එහෙනම් මම ගන්නවා මෙහෙම. මේ දෙන්න අංග සම කරලා ඉන්නවා ඔයාලා කරපු විදියට. OYB හා OXB ත්‍රිකෝණ වල ඉස්සර මම 90 කියලා ඉන්නම්කෝ. OYB සමානයි වෙන වෙනම කියලා ඉන්නම් අංශක 90 පොඩ්ඩක් මේ ටික අංශක 90 කියලා මුලින් කියන්නම්කෝ මම. OYB සමානයි එහෙම විශේෂයක් නැහැ. සමානයි අංශක 90. හේතුව පුතේ මෙන්න මේකේ මධ්‍ය ලක්ෂණේ AB වල මධ්‍ය ලක්ෂය y පුතේ. ඒ හින්දානේ මේ වෙලා තියෙන්නේ. හරිද? නැත්නම් AY සමානයි YB නිසා. පොඩි අමතක වීමක් වුණා පුතේ ඒකත් අහනවා ලියමුද කියලා. නිර්මාණය අපි ලියමු දහනවා OB ආ කරන්න කියලා. හොඳයි නේද? මතකෙදි කියලා තියෙනවා. නිර්මාණයක් ලියමු ඉතින්. මේ සාධනය කළ යුත්තට පස්සේ ඕනේ ලියන්න ඉතින් නිර්මාණය ලියනවා නම්. මෙතනින් ඉතින් නිර්මාණය ලියන්න හැකි වෙනවා. ඊළඟට මම ගන්නවා පුතේ මෙයත් අංශක 90යි. OXB 90යි. හේතුව BX සමානයි XC නිසා. හරිනේ. එම නිසා පුතේ මේ කෝණ දෙක සමානයි. OYB සමානයි OXB. ඒ කෝණ දෙක සමාන වෙනවා. එතකොට එහෙම ලියාගත්තාම ඍජු කෝණික ත්‍රිකෝණවල කියලා පේලි දෙකෙන් ලියන්න මම මේ හදන්නේ. ඊට පස්සේ මම ලියනවා OYB හා OXB
ඍජු කෝණික ත්‍රිකෝණවල ඉස්සෙල්ලා එහෙම ලියා ගන්න බැරුව ගියේ 90 කියලා කලින් දන්නේ නැති හින්දා පුතේ. දැන් මේක 90 කියලා මම කලින් කිව්වේ හින්දා කෙලින්ම ඍජු කෝණික ත්‍රිකෝණවල කියලාම ලියනවා. ලියලා මේ සමානය ලියන්න යන්නේ පුතේ. YB දිගයි BX දිගයි සමානයි කියලා අපිට දීලා තිබ්බා. ගානේ දීලා තියෙනවනේ. එතනින් පටන් ගන්න යන්නේ. හොඳේ. y සමාන ජය දෙක YB දිගයි BX දිගයි සමානයි. BX දිගයි සමානයි. ඇයි මේ මැදට ඇඳලයි කියලා කියනවා ලම්බයි කියලා ගානේ කියන නිසා තමයි ඒක පාවිච්චි කළේ පුතේ. ඔයාලට පේන රූපේ ලකුණු කරලා දීලා තියෙනවා සමාන බව ඒවා. දත්තේ කියලා දීලා තියෙන එක නේ අපි ලියන්නේ. ඊළඟට OB දෙපැත්තටම ලියනවා. OB පොදුයි. ඔය කරුණු දෙක විතරක් ලියලා යන්න පුළුවන්. මෙතන මොකද ත්‍රිකෝණික කියලා අපි ලියලා තියෙනවනේ. එම නිසා OYB ත්‍රිකෝණය අංග සමයි පුතේ OXB ත්‍රිකෝණය කර්ණපා අවස්ථාව යටතේ. කර්ණපා අවස්ථාව යටතේ. ඊළඟට ඒ හින්දා මේ පාද සමානයි. ඒ ගාම මම ඊට ඉස්සෙල්ලා මේ කෝණ දෙක සමානයි කියලා ඉන්නම් පුතේ අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. එතකොට හරිනේ. ඒ හින්දා මොකද මට අනිත් පාද සමානයි කියලා කියන්න ඕනේ. මම ගන්නවා OBY කෝණය සමානයි OBX කෝණය. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග මේ දෙන සමානයි. ඊට පස්සේ මම කියන්නේ නැහැ ඒක සමානයි. ඒ වගේම මේ කෝණ අංශක 45 බැගින් වෙනවා. මේ ගානේ මේක අංශක 90යි කියනවානේ. ඉතින් මේක දෙකට බෙදෙනවානේ පුතේ. ඒක 45යි. එහෙනම් මේකත් 45යි මේකත් 45යි නේ. ඔය ඔක්කොම 45 ගානේ වෙනවා. ඒක තමයි ඉතින් ලියන්න යන්නේ. තවද ගාන පිටි කරන්නේ නැති මම. මෙයා 45යි මෙයා 45යි වෙනවා. OBY සමානයි අංශක 45යි OBX කෝණය සමානයි අංශක 45යි. ඉමත් වෙනවා දැන් මේ 90 දෙකට බෙදලා ගිහිල්ලා තියෙන්නේ. හරි. ඔය වෙනකන් ලියන්නකො මම මේ පැත්තේ ඉත චුට්ටක් ගන්න අනිත් ටික ලියන්න.
හරි පුතේ. හරි. මම දැන් මේ උඩින් පොඩ්ඩක් ඉඳ ගන්නවා පුතේ මේක ඉතුරු ටික ලියන්න. දැන් ඉතින් අපිට හිතෙන විදියට ලියා ගන්න පුළුවන් මේක ගැලපෙන විදියකට. දැන් මම කියන්න යන්නේ පුතේ මේවා 45 ගානේ ගත්තා. ඉතින් මෙන්න මේ කෝණෙත් 45යි මෙයත් 45යි නේ. ඒ හින්දා මේ පාද දෙක සමානයි මේ පාද දෙක සමානයි. මේ දෙන්න කොහොමද ඥානෙ සමානයිද? ඒ කියන්නේ පාද හතරම සමානයි. ඒක කෝණත් ඔක්කොම අංශක 90 බැගින් වේ කියලා නිකන් වාක්‍යයක් ලිව්වහම ඇති. දැන් මොකද මේ 90 බව දිගට පෙන්නලානේ තියෙන්නේ පුතේ. ඒ හින්දා මෙයා සමචතුරස්‍රයක් වෙනවා. මම මෙයා 45 බව කියලා ඉන්නම් පුතේ. YOB සමානයි. ඒක මම ගන්න පුතේ 180 න් ඔය 90 යගේයි 45 යගේයි අඩු කරලා මේක අංශක 45ක් වෙනවා. ඒ හින්දා මට කියන්න පුළුවන් OY සමානයි YB. සමාන කෝණ වලට සම්මුඛ පාද. ඔය විදිහටම එහා පැත්ත 45යි කියලා කියන්න පුළුවන්. මේ කෝණෙට BOX මේ පැත්තට ලියන්න හැකියි. 180 රින 90 ධන 45 ලොකු ලොකු හේතු ඕනේ නැහැ මෙහෙම ලිව්වා මේකයි මම මෙහෙම ලිව්වේ. ඒකත් එතකොට අංශක 45ක් වෙනවා. ඊට පස්සේ ඒ හින්දා මම ගන්නවා මේ OX දිගයි BS දිගයි සමානයි. හේතුව සමාන කෝණ වලට සම්මුඛ පාද. මේ දිග වලට සමානයි. ඊට පස්සේ කියනවා මම මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි ගානේ කලින් දීලා තියෙනවානේ. අවද YBBX සමානයි. ඒක දීලා තියෙනවා ගානේ. එතකොට මේ නිසා දැන් මේ දෙන්න සමාන නම් ඉතින් මෙයයි ඔක්කොම සමානයි. කියන්නේ පාද හතරම සමානයි ඉන්නේ. එම නිසා මේ ඔක්කොම කෙරවල කියන ලිවන හරි. OY සමානයි YB සමානයි OX සමානයි BX වෙනවා. ඔක්කොම සමානයි. ඊට පස්සේ ඊට අමතරව පුතේ සියලුම කෝණ අංශක 90 ගාන වෙනවා. එක 90යි කියනකට ලේසියි. තවද සියලුම කෝණ අංශක 90 බැගින් වේ. නැත්නම් ඍජු කෝණ වේ. එම නිසා මෙයා සමචතුරස්‍රයක් වෙනවා. එම නිසා OXBY සමචතුරස්‍රයයි. සමචතුරස්‍රයක් කියන්නේ හැම කෝණයක්ම අංශක 90 බව කියන්න ඕනේ. හැම කෝණයක්ම හැම පාදයක්ම සමාන බව කියන්න ඕනේ අනිවාර්යෙන්. ගලපලා ලියන්න පුළුවන් එක එක විදියට. දැන් ඔය එක එක්කෙනා මට එක එක විදියට ලියලා එව්වා. මම ඒවට උත්තර යවුවා. එහෙම ලියන්න පුළුවන්. මම ලියන විදියටම ලියන්න ඕනේ කියලා එකක් නැහැනේ. හරි. ලියමු බලන්න පුතේ.
නේ පුතේ. ඊළඟ රූපය අඳිමු. මේ අන්තිම ගානෙන් පස්සේ මොකක්ද අහනවා මිශ්‍ර අභ්‍යාසය හදන්නේ පුතේ 1යි 4යි 5යි ගණන් ටික හදලා ඉමුකෝ. අන්තිම ගාන හැදුවා මිශ්‍ර අභ්‍යාසය 1යි 4යි 5යි හදලා ඉමු. ඉස්සෙල්ලා මේ ගාන අපි හදලා ඉමු. අපි සාධනය කළ යුත්තක් ලියමු. AB සමානයි AQ දත්තයක් දීලා තියෙනවා පුතේ ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. 2යි AB සමානයි AC කියලා දීලා තියෙනවා. කියන්නේ AB වගේ දෙගුණයක් AC ට සමානයි කියලා ගානේ දීලා තියෙනවා. අපිට ඕනේ දැන් AB දිගයි AQ දිගයි සමානයි කියලා කියන්න. හරිම ලේසියෙන් කියන්න පුළුවන් පුතේ ලොකු විස්තර මුකුත් නැතුව. මේක අපිට ලම්බයක් ඇඳලා කියලා කියන්නේ මෙතන. ලම්බයක් ඇඳලා කියන්නේ පැහැදිලිවම මේ දිගවල් දෙක සමානයි. ඒක සමානයි කියලා අපිට ඇඳලා දීලා තියෙන රූපේ. මේ ලම්බයක් හින්ද දිගවල් දෙක සමානයි. ඒ හින්දා මට ලියන්න පුළුවන් පුතේ මේ AQ දිග වගේ දෙගුණයක් තමයි AC කියලා. එහෙම වෙන්න ඕනේ නේද? මේ දිගවල් දෙක සමාන නම් මේ සම්පූර්ණ දිග වෙන්නේ මෙයා වගේ දෙගුණයක් නේද? එහෙම ලියා ගන්න පුළුවන්. හරි මම මේක එහෙම පටන් ගන්නවා. මම ගන්නවා AQ සමානයි QC. ඕක නම් දීලා තියෙනවා පුතේ. ඒකේ වැරදිලා ඉර ගහලා දීලා තියෙන ලම්බයක් ඉන්න තමයි එහෙම වෙලා තියෙන්නේ ඇත්තටම. AC ලම්බයක් OQ නේ. අමන්නේ ඉතින් දීලා තියෙන එක ලිව්වත් දැන් ඕකේ දීලා තියෙනවනේ කොහොමද? ඒ හින්දා දැන් මට AQ සම්බන්ධ කරන්න ඕනේ ගානට. මම ලියා ගන්නවා පුතේ AC කියන දිග AC කියන සම්පූර්ණ දිග AQ වගේ දෙගුණයක්. 2යි AQ වෙනවා. එම නිසා කියලා සම්බන්ධ කරලා. තව එකක් අපිට දෙනවා පුතේ මෙහෙම. මේක අනිත් පැත්තට ඔයාලගේ පොතේ තියෙනවා 2යි AQ සමානයි AC කියලා තියෙනවා. මම මේ පැත්තටම ලිව්වා. ගැටලුවක් නැහැ. ඊළඟට පුතේ ගානේ අපිට දෙනවා 2යි AB සමානයි AC කියලා. ඒක ගානේ දෙනවා දත්තය. දැන් බලන්නකො. මෙයත් AC ට සමානයි මෙයත් AC ට සමානයි කියන්නේ මේ දෙන්න සමානයි නේ. එම නිසා මට ලියන්න පුළුවන් පුතේ 2යි AB සමානයි 2යි AQ. දෙපැත්තම දෙකෙන් බෙදුවාම AB සමානයි AQ. මෙයත් දෙකෙන් බෙදනවා මෙයත් දෙකෙන් බෙදනවා. දෙකේ කැපිලා ගිහිල්ලා AB සමානයි AQ කියලා උත්තරය ලැබෙනවා. උත්තරයට සම්බන්ධ කරන්නයි මම ඇදුවේ පුතේ. මොකද මෙහෙම දත්තයක් දීලා තියෙන හින්දා මේ AB කියන එක අපිට ඕනේනේ උත්තරයට ගන්න.
AB ට දත්තයක් දෙනවා මෙහෙම එකක්. එහෙනම් මම AQ ටත් ඒ වගේම එකක් ලියා ගන්න හැදුවේ AC පාවිච්චි කරලා. ඒතකොට සමාන කරන්න පුළුවන් නේ. ඒකයි මම ඔහොම කරේ. හරි. හරි ලියමු බලන්න පුතේ. අපි පුතේ බලන්න ඕනේ ඊළඟට මිශ්‍ර අභ්‍යාසයේ 1යි 4යි 5යි කියන ගණන්. යෝජනාවක් ගෙනා පුතේ තුන්වෙනි ගානත් හදමු. මේක හදමු. ඔයාලා කියනවා නම් මං හදයි. මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගානට එන්නකො පුතේ. මැද පිටුව හොඳේ ටියුට් එකේ. බලන්නකෝ ඒ කියන ඒවා ටික ඕකේ ලකුණු කරගමු ඉස්සෙල්ලා. දැන් අපිට කියනවා පුතේ මේ ගානේ මෙන්න මෙහෙම එකක්. AB අණු කේන්ද්‍රයේ වෘත්තයක පිහිටි දිග සෙන්ටිමීටර් 8ක් වූ ජායක්. O සිට ජායට අඳින ලද ලම්බයේ x වේ. අන්න පැහැදිලිවම පුතේ x නම් මෙන්න මේ කෝණේ අංශක 90ක් වෙන්න ඕන. ඒක අංශක 90ක් වෙනවා නම් මේ ජාය පුතේ දෙකට බෙදෙනවා. මේ AB ජායේ දිග ඔන්නෝ සමානව දෙකට බෙදෙන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ කියනවා ඒකේ දිග 8යිලු. 8 නම් පුතේ මේක 4යි 4යි කියලා වෙන් වෙනවානේ. ඊට පස්සේ කියනවා xy 3යිලු. xy දිග 3යි. හරි. එහෙමනම් වෘත්තයේ අරය අහනවා පුතේ. දැන් වෘත්තයේ අරය හොයාගන්න ඔයාලා දැන් O ඉඳන් කොහෙට ඇන්දත් මේ වෘත්තයට ඇන්දාම අරය නම් තමයි. ඒ වුණාට වෘත්තයේ අරය හොයාගන්න හරි තැනට අඳින්න ඕනේ. හොඳේ. දැන් මේකේ මෙහෙ ඇඳලා වැඩක් නැහැ නේ. ත්‍රිකෝණයක් හැදෙන විදිහට අඳින්න ඕනේ. එක්කෝ OA ආ කරගන්න. එහෙම නැත්නම් OB ආ කරගන්න. හරි. මම OB ආ කරනවා. OB ආ කරලා මම කරන්න යන්නේ ඔය කහ පාටින් ලකුණු කරපු ත්‍රිකෝණෙට පයිතගරස් සම්බන්ධය දානවා පුතේ. එතකොට අරයට අපිට R කියලා ගන්න පුළුවන් නේ. එතන R කියලා ගත්තා ඇයි. දැන් ඊළඟ ප්‍රශ්නයක් එනවා. දැන් අපි කොහොමද මේ දිග හොයන්නේ? මේ OX දිග හොයාගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා. පුතේ ඔයාලා හොඳට බැලුවොත් මේ OY කියන්නේත් අරයක්. පේනව නේද? OY කියන්නේ අරයක්නේ. එහෙනම් OY දිග පුතේ පැහැදිලිවම R වෙනවා. OY R නේ පුතේ දැන්.
එහෙනම් r වලින් මේ 3 අඩු කළා නම් මේ ox ට එන්න ඕනේ නේ. r වලින් 3 අඩු කළා නම් හරි. එතන මේකේ මේ දිග ගන්න පුළුවන් ඔයාලට r ඍණ 3යි කියලා. හරි. ඔය ටික ලකුණු කරමු. ලකුණු කරලා මම ඔය කහ පාටින් දාලා තියෙන ත්‍රිකෝණෙට දාමු බලන්න පයිතගොරස් සම්බන්ධය. දාලා හොයමු. බලමු කාට හරි උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. මම දාපු ටික ඔයාලට පැහැදිලි නේ නේද? පුතේ ප්‍රශ්නයක් අහනවා මේ OX කියන්නේ R ඍණ 3 වෙන්නේ කොහොමද කියලා. පුතේ ඔයාලට පේනවද බලන්න. දැන් මං OBR කියලා ගත්තනේ. OB කියන්නේ වෘත්තයේ අරයනේ. එහෙමනම් OX කියන්නේත් වෘත්තයේ අරය. OY කියන්නේත් වෘත්තයේ අරය නේද බලන්න. OY මේ කේන්ද්‍රයේ ඉඳලා මෙතනට අදින රේඛාවක් නේ පුතේ. එහෙනම් OY දිග R නේ. එහෙනම් මෙතන ඉඳලා මෙතනට R නම් R වලින් 3ක් අඩු කළාම මේ දිග එන්න ඕනේ. මේ දෙන්නගේ එකතුව R වෙන්න එපා පුතේ. දැන් බලන්න මේ දෙන්න එකතු කළාම ඔයාලට ධන 3යි ඍණ 3යි කැපිලා මෙතනලා මෙතනට දිග R කියලා ලැබෙනවා. දැන් ඕකේ පයිතගොරස් සම්බන්ධ දානකොට කල්පනාවෙන් දාගන්න ඕනේ. හරි? ඒ කියන්නේ කර්ණීය වර්ගයට දැම්මනම් හරි. කර්ණීය R නේ. R වල වර්ගය සමානයි R ඍණ 3 වර්ගය ධන 4 වර්ගය වෙන්න ඕනේ පුතේ. මේ R ඍණ 3 කියන්නේ ප්‍රකාශනයක්. ඒ නිසා වරහණක් ඇතුලේ ලියන්න ඕනේ. ඉතින් මේ ඔයාලා මේක සුළු කරගන්නකොට වරද්දනවා ඒකයි. මේ R ඍණ 3 කියන්නේ
r ඍණ 3 2. ඉතින් වැඩි කරන්නත් පුළුවන්. r ඍණ 3 වර්ගය කියන්නේ පුතේ මෙහෙම එකක්. 4 වර්ගය නම් 4 වරක් 4 16. r ඍණ 3 r ධන 3 එහෙම ගන්න එපා. හරිද? හරිද? r ඍණ 3 2. දැන් මේක සුළු කරන්න පුතේ. r වලින් වැඩි කරනවා r ඍණ 3. ඍණ 3න් වැඩි කරනවා r ඍණ 3. ධන 16. හරි. දැන් වරහණ අයින් කරමු. මේ දෙන්න ගුණ කළාම r වල වර්ගය මේ දෙන්න ගුණ කළාම ඍණ 3r මේක ගුණ කළාමත් ඍණ 3r මේ දෙන්න ගුණ කළාම ඍණයි ඍණයි ධන 3 වරක් 3 9 ධන 16. දැන් මේ r පද ටික ඔක්කොම මෙහෙට ගේමු පුතේ. r වර්ගය ධන r වර්ගය මෙහෙට ගෙනාම ඍණ r වර්ගය ඊළඟට ඍණ 3ir මෙහෙට ගෙනාම ධන 3ir මෙයා ගෙනාමත් ධන 3ir 16යි 9යි 25. මේ දෙන කැපෙනවා පුතේ. 6යි r සමානයි 25යි. දෙපැත්තම 6න් බෙදමු. r සමානයි 25 බෙදීම 6 නේ. ඕකේ සුළු වෙන්නේ නැහැ තමයි අපිට ඕන නම් මිශ්‍ර සංඛ්‍යාවක් නම් කර හැකි පුතේ. 6 වරක් 4 24යි එකක් ඉතුරු වෙන්නේ. 4යි 6න් එකක්. මෙහෙම තිබ්බත් කමන්නේ. බෙදන්න නම් යන්න එපා පුතේ. මේ බෙදලා වැඩක් නැහැ. මොකද දිගට බෙදලා යනවා මිසක් සුළු වෙන්නේ නැහැනේ නේද? බලන්න පුතේ අනිත් එකේ පොඩි රූපයක් එහෙම ඇඳලා දැන් මේ වගේ එකක් දුන්නාම වර්ග එනවා කියලා කියන්නේ ඔයාලට මතක් වෙන්න ඕනේ පුතේ මේක වර්ග ගන්න වෙන්නේ පයිතගරස් සම්බන්ධය දාලා. නැත්තම් වර්ග ගන්න බැහැනේ. එහෙනම් අපි බලන්න ඕනේ සුදුසු ත්‍රිකෝණ තෝරලා පයිතගරස් සම්බන්ධය දාගෙන පුතේ මේ පාද ටික ගානට සම්බන්ධ කරගන්න. හරිද? එතකොට ඉස්සෙල්ලා බලන්න මේ දීලා තියෙනවා පුතේ PQ. ඉතින් මේ සම්පූර්ණ එක නම් දාගන්න අපිට පයිතගරස් සම්බන්ධාන ත්‍රිකෝණ හොයන්න බෑ. පොඩ්ඩක් ඒක තියමුකෝ. RS ඒකෙත් බෑ. හැබැයි මෙන්න මේ වෙන මොකක් හරි කළ හැකියි. OY තියෙනවනේ පුතේ. OY. එහෙනම් OY සම්බන්ධ කරගන්න පුළුවන් මේ පැත්ත හරි මේ පැත්ත හරි යා කරගත්තා නම් පයිතගරස් සම්බන්ධය දෙන්න හැකියි. OX තියෙනවනේ. OX සම්බන්ධ කරගන්නත් OP හරි OQ හරි යා කරගෙන ත්‍රිකෝණයක් හදාගත්තා නම් අපිට පුළුවන් පයිතගරස් සම්බන්ධය දාන්න පුතේ. එහෙනම් අපි බලමු එහෙම දෙයක් කරලා පුතේ. පයිතගරස් සම්බන්ධය දාන්න බලමු. සුදුසු ත්‍රිකෝණ දෙකක් තෝරලා අපි හැමෝම ඉතින් එකම එකක් තෝරගමු. ඒක ලේසි නේ ගාන හදාගන්න. මම ගන්නවා මෙහෙම. ඉතින් හැමෝම එකක් යා කරගමු. එතකොට හරිනේ. මෙතන දැන් කොහොමත් අංශක 90 ගානේ වෙනවනේ පුතේ. මේවා දීලා තියෙන දේවල්නේ.
මං අඳිනවා පුතේ මෙන්න මේ ඇඳ එක තියෙන්නේ මේ මං කඩේලක් යන්නේ ඇඳලා මේ ත්‍රිකෝණයට මම මේ පෙන්නන ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය දාන්න හදන්නේ. ඒක දානකොට හරිද? ඔය ත්‍රිකෝණයට දාන්න යන්නේ මුලින්. දාලා OI ගන්න හදන්නේ ගානට. මම මේක ලකුණු කරගත්තා මේ OS කියන එකට R කියලා දැම්මම පුතේ වෘත්තය ආරේනේ නැත්නම් ආයිත් කරදරයි වැඩි හරි එතකොට මම ගන්නවා සාධනයේදී කාරණේ කියන්නේ R නේ R වල වර්ගය සමානයි OY වර්ගය ධන SY වර්ගය මේ මම පාවිච්චි කරේ පයිතගොරස් සම්බන්ධය. එතකොට මම OY ගත්ත ගන්න. OX ගන්න නම් මේ පැත්තට කොහේ හරි ඇඳ ගන්න ඉබේ. මම මේක අඳිනවා. ඔයාලට ඕන පැත්තක් අඳින්න පුළුවන්. මම ඕක ඇඳලා ඉවර වෙලා එතනට දා ගන්නවා ආයිසරයක් පයිතගොරස් සම්බන්ධය. මම පෙන්නන ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය දානවා. එතකොට මේ දිගට අපි R කියලා ගමු. R වර්ගය සමානයි OX වර්ගය ධන QX වර්ගය. ඒකත් පයිතගොරස් සම්බන්ධෙම තමයි. දැන් පුතේ මට ඕන OY OX ගානට මම සම්බන්ධ කරන්න. මේ R කියලා මම දාගත්ත එක වැඩක් නැහැ. ඉතින් යාව අයින් කරගන්න හදන්නේ මම ගන්න. ඒතර යාව අයින් කරගන්න මෙන්න එක්ක මේ දෙන්න අඩු කරන්න වෙනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ. මෙයත් R වර්ගයට සමානයි මෙයත් R වර්ගයට සමානයි කියලා සමාන කරා නම් හරිනේ. මම මේක 1 2 දාපු නැති හින්දා එම නිසා කියලා සමාන කරගන්න. එම නිසා කියලා මම මේ දෙන්න සමාන කරනවා. OX වර්ගය ධන QX වර්ගය සමානයි OY වර්ගය ධන SY වර්ගය. හරිද? ඊට පස්සේ පුතේ දැන් බලන්න ඕනේ අපිට ඕන ඒවට මේවා අරගෙන යන්න. OX නම් ගානේ තියෙනවා. OY ගානේ තියෙනවා. මෙන්න මේවා මොකක් හරි කරන්න ඕනේ දැන්. QX කියලා එකක් නැහැ. අපිට තියෙන්නේ පුතේ PQ කියලා එකක්. එහෙනම් මෙහෙම කරා නම් හරිය නේද බලන්න. මේ QX කියලා කියන්නේ PQ වලින් කොච්චරක්ද පුතේ වෙන්න ඕන? භාගයක් වෙන්න ඕනේ නේද? මේ සම්පූර්ණකෙන් භාගයක් නේ මේ කියන විදිහටනේ මේ ලකුණු කරලා තියෙන විදිහට. දැන් මම ගන්නවා මෙහෙම. QX කියලා කියන්නේ භාගයයි PQ. අනිත් එකත් ඒ ගාම දාන්න. SY කියන්නේ පුතේ මේ RS වලින් භාගයක් නේ මැදට තියෙන්නේ. භාගයයි RS බැරි. ඊළඟ මෙතන ආදේශ කරන්න යන්නේ. OX වර්ගය ධන QX වෙනුවට මම ආදේශ කරනවා පුතේ භාගයයි PQ. QX වෙනුවට. එයාගේ වර්ගය මෙන්න මෙහෙම වර්ගය දැම්ම පොඩි වරදක් වෙනවා දැන්. මේ වර්ගය අයිති වෙන්නේ එතකොට PQ ට විතරනේ. එහෙම නෙමෙයි QX වෙනුවට දාපු භාගයයි PQ ටම අයිති වෙන්න ඕනේ. නිසා වරහණක් දාලා වර්ග කළාම. OY වර්ගය ධන SY වෙනුවට දානවා භාගයයි RS. එයාගේ වර්ගය. දැන් ওই වරහණ අයින් කරගෙන සුළු කරලා බලමු උත්තරයට එන්න පුළුවන් කමක් තියනවාද කියලා පුතේ. ඔය වෙනකන් ලියලා උත්තරේ ගම් බලන්න.
උත්තරේ ගත්තාම මට එවන්න බලන්න. ඉතින් මේකේ අපි වරහන පොඩ්ඩක් අයින් කරගත්තා නම් හරි. OX වර්ගයේ ධන මේ භාගයයි PQ වල වර්ගය කියන එකේ තේරුම පුතේ භාගයයි PQ වැඩි කිරීම භාගයයි PQ කියන එක. මේ දෙක වැඩි කළාම එක් වරක් එක 1යි දෙවරක් දෙක 4යි PQ වැඩි කිරීම PQ කියන්නේ පුතේ PQ වර්ගය. මෙතන මට ලිව්වේ එකේ 4න් 1යි PQ වර්ගය. OY වර්ගයේ ධන මෙතරත් එහෙමනේ වෙන්න ඕනේ. 1 වර්ගය 1යි 2 වර්ගය 4යි RS වල වර්ගය කියන්නේ RS වර්ගය. මේ ටික ගත්තා. ඊට පස්සේ මම කරන්න හදන්නේ මුළු සමීකරණෙම ගුණ කරන්න හදන්නේ 4. හැම එකම 4ෙන් ගුණ කරන්න යන්නේ. මොකද උත්තරේ පුතේ බෙදීම 4ක් නැහැනේ කොහෙවත්. ඒ හින්දා මේ තියෙන ප්‍රකාශනය ඔහොමම ලියාගෙන ඔය තියෙන විදිහටම ලියුවොත් ලියලා මුළු ප්‍රකාශනයම 4ෙන් ගුණ කරනවා. ගුණ කරනවා නම් හැම පදයක්ම ගුණ කරන්න ඕනේ. ගුණ කරපුවාම මෙන්න මේ දෙක කැපිලා යනවා.
එතකොට මෙතන ඉතුරු වෙනවා 4යි OX වර්ගය ධන 1යි PQ වර්ගය සමානයි 4යි OY වර්ගය ධන 1යි RS වර්ගය. හරිනේ. දැන් උත්තරයට ගැලපෙන විදිහට හදමු අපි. උත්තරේ PQ වර්ගය මෙතන තියෙනවා. ඒක තියාගත්තා. ඊළඟට RS මෙහෙට අරගෙන තියෙන්නේ. අපි මේ ධන RS මෙහෙට ගමු. ඒක ඍණ RS වෙනවා. 4යි OY මෙතන තියෙනවා. ඊළඟට මෙයාව එහෙට දාලා තියෙනවා. ඍණ 4යි OX වර්ගය. හරි විදියට පාද ටික ඒවා සම්බන්ධ කරගත්තාම පුතේ උත්තරයට එන්න පුළුවන්. මම හැදුවට පස්සේ නම් මේක හැදුවේ ඔයාලා ගෙදරදී තව පාරක් අද දවසේ ඇතුළතදීම ආයිසරයක් හදලා බලන්න ඕනේ. හරි. බලමු ඊළඟ ගාන ඊට පස්සේ. බලන්න ඉතින් 4 වෙනි ගාන එතන පුතේ ඊළඟ ගානේ අපිට කියනවා මෙහෙම AB 12යි. මෙතන මේ අංශක අණු ඒවා කියනවා ඒවා දීලා තියෙන ඒවානේ පුතේ. AB 12යි කියන්නේ පුතේ පැහැදිලිවම ඕක දෙකට වෙන් වෙනවා 6යි 6යි කියලා. ඊළඟට CD 10යි මූල 3යි. එහෙනම් ඕක දෙකෙන් බෙදලා මෙතනට යන්න ඕනේ 5යි මූල 3 ගානේ. මම බෙදලා පෙන්නන්නම්. ඊළඟට ABCD අතර ලම්බ දුර 3යිලු. ඒ කියන්නේ මේ මැද දුර පුතේ. මේ කෑල්ල සෙන්ටිමීටර් 3යි. එතකොට අපි දාන්න පුළුවන් ඒවා දාමු. මෙයා 6යි. ඒ 10යි මූල 3 දෙකෙන් බෙදුවාම මේ මූලෙ බෙදන්න බෑ අපිට. මේ එළියේ තියෙන සංඛ්‍යාව විතරයි බෙදන්න පුළුවන්. හරි? දෙවරක් 5යි. ඒ කියන්නේ මේකේ තේරුම පුතේ මෙහෙමයි. 10යි මූල 3 කියන්නේ මූල 3ේව 10ක් තියෙනවා. දැන් අපි හිතමු කාඩ් 10ක මූල 3 ලියලා තියෙනවා. අන්න 10යි මූල 3. ඒක දෙකට බෙදන්න. දෙකට බෙදුවා මූල 3ේව 5 5නේ යන්නේ පුතේ දෙපැත්තට. එතන මේක 5යි මූල 3 ගාන වෙන්න ඕන. ඊළඟට මේ දෙන්න අතර දුර දෙනවා අපිට පුතේ සෙන්ටිමීටර් 3යි කියලා. xy 3යි කියලා දෙනවා. මම cm කියලා දැම්මේ නැත්තේ මගේ පොඩි රූපේ පුතේ ඔක දැම්මොත් පේන්නේ නැති නිසා. හරිනේ. ඊට පස්සේ අපිට කියනවා එහෙමනම් වෘත්තයේ අරය හොයන්න ඕනේ. දැන් මම කරන්නේ පුතේ ඔය ජායන් දෙක සම්බන්ධ කරගෙන සමීකරණ දෙකක් ලියා ගන්න හදන්නේ. මොකද ගැටලු කීපයක් තියෙන නිසා.
දැන් මේකේ පුතේ මේ මං ඔයාලට පේන ඇති මේ චූටි දුර x කියලා ගත්තා. ඒ දිග දන්නෙත් නැහැනේ අපි. මේ චූටි කෑල්ල දන්නෙත් නැහැනේ. ඊළඟට මං කරන්නේ පුතේ මෙන්න මේ පැත්තේ ඔයාලට පේනවනේ. දැන් මේ උඩ තියෙන AB ජාය සම්බන්ධ කරගන්න මං මේ පැත්තට අරයක් දාගත්තා පුතේ. දාගෙන ඔය මං පෙන්නන ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය දාන්නයි හදන්නේ. හරි ඉස්සෙල්ලා විදියම තමයි. අපි බලමු ඔය ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධ දාන්න පුතේ. එතකොට කර්ණයේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුවනේ පුතේ. කර්ණයේ r නේ. r වල වර්ගය සමානයි 6 වර්ගය ධන මෙතන මේ දිග වෙන්නේ පුතේ x ධන 3. මෙතන දාන්නේ නැහැනේ අපි. x ධන 3 වර්ගය. සුළු කරන්න පුළුවන් මේක. දැන් තමයි ඔහොම තියන්නම්. මේ මම පාවිච්චි කරේ පයිතගොරස් සම්බන්ධය. දැන් උඩ තියෙන ජාය මං ගානට සම්බන්ධ කළා පුතේ. දැන් පහළ සම්බන්ධ කරගන්න ඕනේ. ඒක දැන් මම මේ පැත්තේ මේකුවේ මේක උඩින් යන්නේ හින්දා. මේ පැත්ත ඇඳ ගන්න හදන්නේ මම. මොකද නොදන්න පද දෙකක් තියෙනවා x උයි r උයි කියලා. එහෙනම් මේ දෙක හොයාගන්න අනිවාර්යෙන්ම එකිනෙකට වෙනස් සමීකරණ දෙකක් තියෙන්න ඕනේ. හරි? ඊළඟට පුතේ මේකේ මම මේ පැත්තේ ත්‍රිකෝණය ගත්තා. අර එක උඩ යන හින්දා නැත්තම් මේ OD තියා කරන්න තිබ්බා. හරි? අරගෙන ඔය මම පෙන්නන ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය දාන්නයි හදන්නේ. හරිනේ. එතකොට අපිට ඕක ලියන්න පුළුවන් පුතේ. r වර්ගය සමානයි x වර්ගය ධන 5යි මූල 3 වර්ගය කියලා. චුට්ටක් සුළු කරන්න යන්නේ 5යි මූල 3 වර්ගයේද. 5යි මූල 3 වර්ගය කියන එකේ තේරුම පුතේ 5යි මූල 3 ගුණ කිරීම 5යි මූල 3 පුතේ. එක જાතියම සුළු කරන්න පුළුවන්. හොඳ. ඒ කියන්නේ මේ එළියෙන් කියන සංඛ්‍යා දෙක වෙනම සුළු කර හැකි. වර්ගමූලයේ ඇතුලේ සංඛ්‍යා දෙක වෙනම සුළු කර හැකි. 5 වරක් 5 25යි. 3 වරක් 3 9. 9 වර්ගමූලය 9 වර්ගමූලය අපි දන්නවා 3යි කියලා. 25 3ක් 75. තේරුණාද බලන්න මේක සුළු කරපේ ගාන ඉස්සරහා එක ලියා ගන්න. තුන් මෙතන එනවා x වර්ගයේ ධන 75. දෙවෙනි සමීකරණය. මේකත් පයිතගොරස් සම්බන්ධයි. ගාන ඉස්සරහා ලියා ගමු කියුවේ පුතේ නැත්තම් දිගට සුළු කරගෙන යන්න වෙන හින්දා ගාන ඉස්සරහා සුළු කරලා ලැබෙන උත්තරේ මම මෙතනට ගෙනහලා දැම්මා. ලේසිනේ. දැන් ඉතින් කරන්න වෙන්නේ පුතේ ඔය දෙක විසඳලා r වලාගේ හොයන එක. r හොයන්න ඉස්සලා මේකේ x වලාගේ හොයලා ඉන්න වෙන්නේ. මොකද දැන් මේ හරි ලේසියෙන් මෙහෙම සම්බන්ධ කරගෙන මෙයත් r වර්ගයට සමානයි මෙයත් r වර්ගයට සමානයි කියන්නේ පුතේ 1යි 2යි සමානයි. 1 සමානයි 2. ඒ හින්දා මට ලියන්න පුළුවන් 6 වර්ගය ධන x ධන 3 වර්ගය කියන ප්‍රකාශනය සමානයි පුතේ x වර්ගය ධන 75. එක පේලිය ලියලා දෙන්න ඔයාලා හදන්න. 6 වර්ගයේ 6 වරක් 6 36යි. x ධන 3 වර්ගය කියන්නේ පුතේ x ධන 3 ඒවා දෙකක් නේ. x වර්ගයේ ධන 75. දැන් මේකේ වරහන අයින් කරගෙන හරිද? x පද ටික ඔක්කොම මෙහෙට ගෙනහලා ඉලක්කම් ඔක්කොම දාන්නේ හරියට. දාලා සුළු කරලා මෙතනින් හොයාගන්න පුතේ x වලාගේ. ඒ එන x වලාගේ මෙයාට හරි ආදේශ ගන්න. මෙයාට ආදේශ කරන එක ලේසි වෙයි. ආදේශ කළා නම් අපිට පුළුවන් අරය හොයා ගන්න. හරි. වැඩේ පටන් ගමු බලන්න.
පුතේ මේක 1 සමානයි 2 කියලා ගත්තේ මම මේ ඔයාලට දෙන්න ඕනේ r වර්ගය සමානයි මේ ප්‍රකාශනය r වර්ගය සමානයි මේ ප්‍රකාශනය. මෙයත් r වර්ගයට සමානයි මෙයත් r වර්ගයට සමානයි. ඒ හින්දා මම මේ දකුණු පැති දෙක සමාන කළා. එහෙම නැත්නම් සමීකරණ දෙක අඩු කළා නම් හරියි. ආයි ප්‍රශ්නයක් අහනවා x වලගේ 5යි නේද කියලා පුතේ. ඔව් x වලට 5 આવොත් හරි. x වලට 5 આવොත් ඔයාලට r වලගේ ගන්න පුළුවන්. x වලට 5 ඇවිල්ලා r වලට 10 આવොත් ඔයාලා හරි. මම මේක තව පේලියක් ලියනවා පුතේ. 36 දැන් මේ x වලින් වැඩි කරන්න ඕනේ පුතේ. x වලින් වැඩි කරන්න x ධන 3 ධන 3න් වැඩි කරන්න x ධන 3 x වර්ගයේ ධන 75යි. 36 මේ දෙන්න ගුණ කළාම x වල වර්ගය මේ දෙන්න ගුණ කළාම 3x මේ දෙන්න ගුණ කළාම 3x 3 වරක් 3 9. දැන් මේ x වර්ගෙත් මම මේ පැත්තට මාරු කරන්න යන්නේ පුතේ. ඔක්කොම x පද ටික වමට ගෙනහල්ලා අනිත් ඒවා ටික අනිත් පැත්තට ගන්න යන්නේ. මෙතන තියෙනවා x වර්ගයේ පුතේ 3x 3x කියන්නේ 6x මේ ධන x වර්ගයේත් මෙහෙට කියනවා ඍණ x වර්ගය 75 මෙතන තියෙනවා මේ ධන 9 මෙහෙට දාන ඍණ 9යි ධන 36 මෙහෙට දාන ඍණ 36යි මේ දෙන කැපෙනවා 6යි x සමානයි මේ 36යි 9යි එකව ගල 45යි 55 65 75 ඊයයිනේ දෙපැත්තම 6න් බෙදමු x සමානයි 5යි ඊළඟ ඔයාලට පුළුවන් පුතේ x සමානයි 5 දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න. ඒක තිබ්බේ r වර්ගයේ සමානයි x වර්ගයේ ධන 75. r වර්ගයේ සමානයි 25 ධන 75. ඒ කියන්නේ 100යි. r කියන්නේ 100 වර්ගමූලය 10යි. මේ පාඩමේ අවසාන ගාන විදිහට පුතේ පස්වෙනි ගාන හදමු. ඕකේ තියෙන
හරි. එතකොට පුතේ මේකේ අපිට කියනවා මේ ගානේ තියෙන දේවල් ටික හරි කොහොමද දාලා තියෙන්නේ? දීලා තියෙන දේවල් ඊළඟට මේ BC දිග 10යි කිව්වහම අපිට 5යි 5යි කියලා දාගන්න පුළුවන්. ලම්බයක් නේ ඇදලා තියෙන්නේ. ඊළඟට අපිට ওই දිගවල් දෙක 13යි 13යි කියලා කියනවා. මේ දෙකක් දාගත්තා. දැන් මං හදන්නේ පුතේ ඉස්සල්ලාම හරිද? AD දිග හොයාගන්න හදන්නේ. ඔය මොකද ඔය දීලා තියෙන දත්ත පාවිච්චි කරලා අපිට පුළුවන් AD දිග හොයන්න. ඒකට මම ඔය කහ පාටින් ලකුණු කරපු ත්‍රිකෝණේ හරි අනිත් පැත්ත ත්‍රිකෝණේ හරි ඕන එකක් පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා. හරි මම ඔය ත්‍රිකෝණේ පාවිච්චි කරලා කහ පාටින් ලකුණු කරපු ත්‍රිකෝණේ පාවිච්චි කරලා AD දිග හොයන්න හදන්නේ මම. right අපි බලමු AD දිග හොයන්න ඕකේ පයිතගොරස් සම්බන්ධය දාන්න හදලා. එතකොට මම ගන්නවා 13 වර්ගය සමානයි AD වර්ගය ධන 5 වර්ගය. හරි 13 වර්ගය 169යි AD වර්ගය ධන 5 වර්ගය 25යි. මේක මේ පැත්තට මාරු කරමු. 169 ඍණ 25 AD වර්ගය අඩු කළාම එනවා 144ක් පුතේ AD වර්ගය. AD කියලා කියන්නේ 144 වර්ගමූලය. ඒ කියන්නේ 12. හරි. පුතේ දැන් මෙතන ඉඳලා මෙතනට මේ 12. දැන් ඔයාලට පේන්න ඕනේ මම මේක මතල මේ රතු පාටින් අඳින දිග බලන්න. දැන් මේ කේන්ද්‍රයේ ඉඳලා මෙතනටනේ පුතේ මේ ඇඳලා තියෙන්නේ. එහෙනම් මේ දිග R. ඒක R වෙන්න ඕනේ නේ. හරි. ඒ වෘත්තේ අරේනේ පුතේ. මේ කේන්ද්‍රයේ ඉඳලා මේ අදින්නේ අරේ, මේ තියෙන්නේ අරේ. ඊළඟට අපි දන්නවා මේ පැත්ත මකන්නම්. අපි දැන් හොයාගත්තා මේ සම්පූර්ණ දිග 12යි කියන්නේ. දැන් අපි ගානේ හොයාගත්තනේ 12යි කියලා පුතේ. එහෙමනම් මට පුළුවන් මේ දිග හොයාගන්න. මේ මම මේ ලකුණු ගන්න මේ දිග. මේ ඕනේ නැතිව මම මැකුවා දැන්. මේ දිග ගන්න පුළුවන් පුතේ සම්පූර්ණ දිග 12යි 12න් අඩු කරන්න ඕනේ R. එහෙම නෙවෙයි 12 ඍණ R. මොකද මම කරන්න යන්නේ පුතේ මෙතන මම මේ ලකුණු කරන ත්‍රිකෝණෙට පයිතගොරස් සම්බන්ධය දාන්න. එතනනේ R සම්බන්ධ වෙන්නේ. හරිද මම ඇඳපු රූපෙත් ඕක තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. එතන මම මේ වෙන්නන එක පේනවනේ මේ මම කිව්වේ මේ දිග R OA R වෙන්න ඕනේ. ඒක අරය. එහෙනම් මේ පැත්ත 12 ඍණ R වෙන්න ඕනේ. සම්පූර්ණ එක 12 කියලා අපි හොයාගත්තා. දැන් මම කරන්න යන්නේ ඔය මම ලකුණු කරපු ත්‍රිකෝණෙට පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. එතකොට ඔයාලට ඔක දාන්න පුළුවන් R වල වර්ගය සමානයි 5 වර්ගය ධන 12 ඍණ R වල වර්ගය කියලා ලියා ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න ඔය කියන එක සුළු කරගෙන ගිහිල්ලා උත්තරේ ගන්න පුළුවන්ද කියලා. මෙතන එනවා පුතේ R වල වර්ගය සමානයි 5 වර්ගය 12 ඍණ R වල වර්ගය කියන්නේ 12 ඍණ R ඒවා දෙකක්. එකක් ඍණ එකක් ධන එහෙම නෙමෙයි. වර්ග දෙකක අන්තරයක් නෙමෙයි මේ තියෙන්නේ. R වර්ගය සමානයි 5 වර්ගය 25යි. දැන් මේකේ තේරුම 12න් ගුණ කරන්න ඕනේ 12 ඍණ R ඍණ R වලින් ගුණ කරන්න ඕනේ 12 ඍණ R. හිතෙන් සුළු කරන්නත් පුළුවන්. හිතෙන් සුළු කරන විදිහ තියෙනවනේ මේවා. 12 වරක් 12 144යි ඍණ 12යි R ඍණ 12යි R ඍණයි ඍණයි ධන R වර්ගය. පුරුදු විදියට පුතේ R ඒවට ඔක්කොම වමට ගේන්න.
ඍණ 12r මෙහෙට ගෙනාම ධන 12r මේ ඍණ 12r ගෙනාම ධන 12r ධන r වර්ගය මෙහෙට ගෙනාම ඍණ r වර්ගය මෙතන තියෙනවා පුතේ 25 ධන 144 ධන r වර්ගයෙන් ඍණ r වර්ගය කැපෙනවා 12යි 12යි 24යි r මේක එකතු කළාම එනවා 169 දෙපැත්තම පුතේ 24න් බෙදමු මේක අපිට ගිහිල්ලා r වලගේ එනවා 169 බෙදීම 24යි කියලා සිද්ධ වෙනවා ඒක බව පෙන්වන්නනේ කියලා දෙන්නේ හරි ඔතනින් මම ඔය පාඩම ඉවර කරනවා පුතේ ඔයාලට තව ඕන තරම් ගණන් තියෙනවා මේකේ හදන්න හදලා බලන්න ඊට පස්සේ ඊළඟ සතියේ පුතේ මම අනිත් පාඩම පටන් ගන්නවා එහෙනම් ඕක හදාගෙන මෙතනින් අවසන් කරමු